එගොන් කාබනික රසායන විද්‍යාවේ අපිට තියෙන්නේ 14 වෙනි වීඩියෝ එක. අපි ඉන්නේ ළමයි කාබොක්සිලික් අම්ලවල නියුප්පන්න කොටස යටතේ. ඒකිනොත් අපි අම්ල ක්ලෝරයිඩ් කතා කරා ඊට පස්සේ එස්ටර් වල යම් තරමක් දුරට ආවනේ. කතා කරමු ළමයි දැන් එස්ටර් ඍණාත්මක ප්‍රතිකාරකයත් එක්ක කතා කරා අර අම්ල ක්ලෝරයිඩ් වගේම එස්ටරේට දෙපාරක් පහර දීලා සංයෝගයට දෙපාරක් සම්බන්ධ වීමක් තමයි එන්නේ ක්‍රියාවට. හරි. ඊළඟට 5.2.4 5.2.4 ලියා ගන්න. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය 5.2.4 ලියා ගන්න. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය ලියා ගන්න. එස්ටරනේ ලියා ගන්න. එස්ටර LiAlH4 මගින් එස්ටර LiAlH4 මගින් ඔක්සිහරණය වන අතරම සංයෝගයේ ජල විච්ඡේදනය වී අනුරූප ඇල්කොහොල දෙකක් ලබා දේ. සංයෝගයේ ජල විච්ඡේදනය වී අනුරූප ඇල්කොහොල දෙකක් ලබා දේ. පෙර පැවසූ පරිදි කාබොක්සිලික් අම්ල හෝ ඒවායේ ව්‍යුත්පන්න NaBH4 මගින් ඔක්සිහරණය කළ නොහැක. තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් සහ ජලය දැම්මට පස්සේ මේක වෙන්නේ මොකද්ද? මේකේ වෙන්නේ ළමයි ඔක්සිහරණයක් වෙන්නේ. ඔක්සිහරණය වෙනකොට ඔයා දන්නවා දැන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඇල්ඩිහයිඩ් ඔක්සිහරණය වෙලා ඇල්කොහොල් දුන්නා. කීටෝන ඔක්සිහරණය වෙලා ඒත් ඇල්කොහොල් දුන්නා. ඇල්ඩිහයිඩ් වලින් ප්‍රාථමික ඇල්කොහොල් දුන්නා. කීටෝන වලින් ද්විතීයික ඇල්කොහොල් දුන්නා. ඊට පස්සේ කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය වුණා. කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය වෙලා ඒත් ප්‍රාථමික ඇල්කොහොල් දුන්නා. අපි අම්ල ක්ලෝරයිඩ් වලට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ප්‍රතික්‍රියාවක් ගන්න එක ගන්න එපා. අපි සාමාන්‍යයෙන් ගන්න නැහැ. මට කාබොක්සිලික් අම්ල සහ ව්‍යුත්පන්න වලටත් ඔක්සිහරණය කියලා අපි ලිව්වට අම්ල ක්ලෝරයිඩ් වලට අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ලියන්නේ නැහැ. තේරුණා? හැබැයි එස්ටර් වලට ලියන්න පුළුවන්. මේ එස්ටර් වලට ලියන්න පුළුවන්. දැන් ළමයි මේක ඔක්සිහරණය වෙනකොට වෙන්නේ මොකද්ද මෙතන? මේ කැලේ ඔක්සිහරණය වීමක් වෙන්නේ. වාට මතකද මේ එස්ටර ආම්ලික ජල විච්ඡේදනය කරන්න පුළුවන්, බාෂ්මික ජල විච්ඡේදනය කරන්න පුළුවන් කියලා. කියන්නේ මේකට අම්ලයක් දැම්මත් මේක කැඩෙනවා, බාෂ්මයක් දැම්මත් කැඩෙනවා. අම්ලයක් දැම්මොත් එහෙම ලැබෙන්නේ කාබොක්සිලික් අම්ලයයි ඇල්කොහොලයි. කියන්නේ ජල විච්ඡේදනයක් කියන සංයෝගය කැඩෙනවා. එස්ටර බිඳෙනවා. බාෂ්මික ජල විච්ඡේදනය කරොත් ලැබෙන්නේ මොකද්ද? මේ පැත්තෙන් කාබොක්සිලික් අම්ලයේ කාබොක්සිලේට් එනායනයයි මේ පැත්තෙන් ඇල්කොහොලයි ලැබෙන්නේ. තේරුණා නේද? ඔය දෙකෙන් වඩා හොඳ බාෂ්මික ජල විච්ඡේදනය කියලා මම කියනවා. මොකද ආම්ලික ජල විච්ඡේදනය ළමයි හරියටම කාබොක්සිලික් අම්ලය ඇල්කොහොලයි ලැබුණත් ඒක මේ ප්‍රතිවර්තය. නමුත් බාෂ්මික ජල විච්ඡේදනයේදී එහෙම ළමයි ලැබෙන්නේ සෝඩියම් ලවණේ බව ඇත්ත. මේ කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණේ ලැබෙන්නේ. මොකද ඒක ප්‍රතිවර්තනය අප්‍රතිවර්තය. එහෙනම් කෙලින්ම සෝඩියම් ලවණයයි ඇල්කොහොලයි දෙනවා. ඒකට ළමයි H+H2 දැම්මම ආයි කාබොක්සිලික් අම්ල වලට ගන්න පුළුවන්. තේරුණා? හරි. දැන් මෙතන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් සහ ජලය දැම්මහම ජල විච්ඡේදනය වෙනවා කියලා උතන තියෙන වාක්‍යය. එහෙනම් මේක දෙකට කැඩෙනවා. කැඩුණාම එන්නේ මොකද්ද ළමයි? CH3C OH. දාන්න මෙයන් එන්නේ මොකද්ද ළමයි? CH3 OH නේ දෙන්න ඕනේ. කොහොමද එන්නේ? තේරෙනවනේ? ළමුත් උතන තියෙනවා ළමයි ජල විච්ඡේදනයක් තියෙනවා. මොකද්ද? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් ඔක්සිහරණයක් වෙනවා ළමයි. ඒතර මේක දෙකට කැඩෙනවා සමගම මේ කාබොක්සිලික් අම්ලය මෙයාගේ ඔක්සිහරණය. ඔයා දන්නවා දැනටමත් කාබොක්සිලික් අම්ල වලට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් ඇල්කොහොල් දෙන්නේ. එහෙනම් ළමයි මේක මොකක් වෙනවද? මෙන්න මේක ඇල්ල. ඒක CH2 බවට පත් වෙනවා. එනවා නේද? එහෙනම් ඇල්කොහොල් දෙකක් තමයි ලබන්නේ.
කියලා ඔක ලියාගන්න. ඕකේ අපිට යන්ත්‍රණය නැහැ හොඳේ. අදලම ඉන්නේ මෙන්න මෙයාගෙන් මේ කාබොක්සිලික් අම්ලනේ බෙන්සෝයික් අම්ලනේ බෙන්සෝයික් අම්ලේ මොකක් කියනවද බෙන්සයිල් ඇල්කොහොල් CH2 OH බවට පත් වෙන අර එකෙන් CH3 OH බවට පත් වෙනවා තේරුණාද තුන මේ මම ලියන්නේ නෑ ඔයාලා ලියන්න ඕනේ. මෙතන එකයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් නෑ ලියන්න නැත්තම් ඔක කරලා ගත්තොත් එහෙම. දැන් මෙතන ටික පරිස්සම් වෙන්න ඕනේ. මේ පළ ලියද්දී පරිස්සම් වෙන්න ඕනේ. මෙතන තමයි මේ පැත්තෙන් ඇල්කොහොල් ගාලා දෙනවා. පැත්ත ඇල්කොහොල් ගාලා දෙනවා. ඒක ලේසි ලියාගන්න පීනෝල් එක. අර පැත්තෙන් කාබොක්සිලික් කියන එකත් ඔක්සිහරණය වෙනවනේ. දැන් දාලා තියෙන්නේ මොකද්ද ළමයි? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය දාලා තියෙනවා. ඒතකොට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් කීටෝන ඇල්ඩිහයිඩ්ත් ඔක්සිහරණය කරනවා. දැන් මෙතන මේ පැත්තෙන් එස්ටර ගෑල්ලක් තියෙනවා. ඒතකොට එස්ටර ගෑල්ලේ ජල විච්ඡේදනයයි ඔක්සිහරණයයි දෙක වෙනවා. එහා පැත්තේ ඇල්ඩිහයිඩ් කෑල්ලක් තියෙනවා. ඒකත් ඔක්සිහරණය වෙනවා. මේකත් ඔක්සිහරණය වෙනවා. මොකක්ද දෙන්නේ ළමයි? ඒක CH2OH වෙනවා. ඊට පස්සේ මේ CH2 කලින් ධම්ම තිබුණා. මේ පැත්තේ මේ කාබොක්සිලික් කැලලත් ඔක්සිහරණය වෙනවා. මොකක්ද වෙන්නේ? CH2OH බවට පත් වෙනවා. තේරුණානේ? අරක පීනෝල් එළියට එනවා. තේරුණානේ? යා මෙහෙම දෙන්න CH3O CH2 CH3 කියන දේ තමයි මේ හතර. එතකොට ළමයි අර පැත්තෙන් ඇල්කොහොල් මෙහෙනුත් ඇල්කොහොල් එන්නේ. එතකොට මේ පැත්තේ කාබන් දෙකයි තියෙන්නේ මේ පැත්තේ කාබන් දෙකයි තියෙන්නේ. එහෙනම් දෙන්නේ එකම ඇල්කොහොල් එක. දෙන්නේ මොකද්ද ළමයි? දෙකයි CH3 CH2OH. ඇයි එහෙම ලිව්වේ? මෙයාගෙන් දෙන්නේ CH3 CH2OH. මෙතනින් දෙන්නේ කාබන් දෙකයි ළමයි. CH3 CH2OH. ඒකට ඇල්කොහොල් දෙක එකම ඇල්කොහොලයක් දෙන්න තේරුණානේ? අපි දාමු මේකට සෝඩියම් බෝමොහයිඩ්‍රයිඩ් හරියට. තේරුණාද? සෝඩියම් බෝමොහයිඩ්‍රයිඩ් මේකට දැම්ම මොකද? ඒක සෝඩියම් බෝමොහයිඩ්‍රයිඩ් දැන් කොහොමද දාන්නේ? BH4 මෙතන. එතකොට මම කිව්වා දැන් මෙතන මේක සෝඩියම් බෝමොහයිඩ්‍රයිඩ් කරන්නේ නැහැ කියලා කිව්වා. ඒක නිසා මේ එස්ටරේ ජල විච්ඡේදනය ඉන්නේ එස්ටරේ එහෙමම තියෙනවා. තේරුණාද? හැබැයි එහා පැත්තේ තියෙන කීටෝ කෑල්ල. කීටෝන කෑල්ලට පුළුවන් ඔක්සිහරණය වෙන සෝඩියම් බෝමොහයිඩ්‍රයිඩ් මගින් ඇල්ඩිහයිඩ් සහ කීටෝන ඔක්සිහරණය කරනවා. එහෙනම් ළමයි CH3 මෙන්න එක OH එකක් බවට පත් වෙනවා. අනෙක් ටික එහෙමම හරි නේද ළමයි? එකක් ඔතනම ලියා ගමු අපිනේ.
එස්ටරේ මොකවත් වෙන්නේ නැහැ. එතන යන්ත්‍රණය අපිට නැහැ. අපි ළමයි දැන් ඉවරයි. එස්ටර ඉවරයි. තේරුණා කාබොක්සිලික් අම්ල ඉවරයි. අම්ල හේලයිඩ් ඉවරයි. එස්ටර ඉවරයි. අපි දැන් යන ඇමයිඩ් වලට ලියන්න 5 ලියාගන්න. 5 මාතෘකාව ඇමයිඩ් නැත්නම් ඒමයිඩ්. ඇමයිඩ් වල ප්‍රතික්‍රියා 5 ලියාගන්න ඇමයිඩ් වල ප්‍රතික්‍රියා. ඒකේ ආයි මාතෘකාව 5 1 ලියන්න. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඇමයිඩ් වල ප්‍රතික්‍රියා ලියන්න ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඒක ලියන්න. प्राथमिक एमाइड जलीय सोडियम हाइड्रोक्साइड समग उणुसुम कल विट प्राथमिक एमाइड जलीय सोडियम हाइड्रोक्साइड समग उणुसुम कल विट कार्बोक्सिलिक अम्ले लवणय साधनीं कार्बोक्सिलिक अम्ले लवणय साधनीं एमोनिया पिट कराई कार्बोक्सिलिक अम्ले लवणीय साधनीं एमोनिया पिट कराई लिया गන්න एमीन මෙම ප්‍රතික්‍රියාවට ප්‍රතිචාර නොදක්වන අතර එමීන මෙම ප්‍රතික්‍රියාවට ප්‍රතිචාර නොදක්වන අතර එමීන වලින් ඇමයිඩ් හඳුනා ගැනීම සඳහා ඇමීන වලින් ඇමයිඩ් හඳුනා ගැනීම සඳහා මෙම ප්‍රතික්‍රියාව භාවිතා කරයි. ඇමයිඩයක් තියෙනවා ප්‍රාථමික ඇමයිඩ්. මොකද ද්විතීයික තෘතීයික ඇමයිඩ් හදන හැටි මම කියලා දුන්නානේ. අම්ල ක්ලෝරයිඩ් එකට ඇමෝනියා දැම්මට පස්සේ නැත්තම් අම්ල ක්ලෝරයිඩ් ප්‍රාථමික ඇමීනයක් දැම්මා ද්විතීයික ඇමීනයක් දැම්මා මේ ඇමයිඩ් එනවා කියලා කිව්වා. අපි දැන් කතා කරන්නේ ප්‍රාථමික ඇමයිඩ් ගැන පමණයි. තේරුණාද? හරියටම ප්‍රාථමික ඇමීන ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරන්න ඕනේ. එතකොට මෙන්න මේකයි දැන් අපිට දෙන්නේ CH3C ලෝ minus plus NH3 වායුව දැන් ඕක දැක්කම වාට මතක් වෙන එකක් තියෙනවනේ ඉනෝගනික් වල බස්මයක් දැම්මහම වායු පිට වෙන අවස්ථාව මතකයි. ඉනෝගනික් වල බස්මයක් දැම්මහම වායු පිට වෙනවා කාගෙන්ද ළමයි ඇමෝනියම් ලවණ. තේරුණානේ? ඇමෝනියම් ලවණ වලින් බස්මයක් දැම්මහම වායු පිට වෙනවා. බස්මයක් සමග ඇලුමිනියම් කුණු දැම්මොත් කවුද? නයිට්‍රේට සහ නයිට්‍රයිට වලින් ඇමෝනියා පිට වෙනවා. තේරුණානේ? එහෙනම් ළමයි මේකත් හරන එතෙන්ට දෙන්න ඕනි. මම ඒක ඔයාලට දුන්න නෝට් එකේ නෑ. හැබැයි printed note එකේ මේක තියෙනවා. තේරුණාද? ඇමයිඩ් වලට බස්මයක් දැම්මත් වායුවක් විදිහට ඇමෝනියා පිට වෙනවා. තේරුණාද? ගන්න කා. අපි යන්ත්‍රණය ලියාගමු. යන්ත්‍රණය ළමයි අර අතරමැදි චතුස්තරීය ඵලයම තමයි. OH minus පහර දෙනවා මෙතෙන්ට. මේ ඉලෙක්ට්‍රෝන ඒගොල්ලෝ උඩට යනවා. CH3C minus වෙලා NH2 වෙලා OH තේරෙනවද? කාබොක්සිලික් අම්ල සහ ඒවායේ ව්‍යුත්පන්නවල ලාක්ෂණික ප්‍රතික්‍රියාවක් තමයි මේ. ඒක වෙන්නේ අතරමැදි චතුස්තරීය ඵලයක් හැදෙනවා. දිත්ත බන්ධනේ විවෘත වෙලා ආයි දිත්ත බන්ධනේ හදාගෙන හැර යාමේ කාණ්ඩය නැත්නම් අපගාමී කාණ්ඩයක් යනවා. මොකද කාබොක්සිලික් අම්ල සහ ඒවා ව්‍යුත්පන්න වල අපගාමී කාණ්ඩයක් තියෙන නිසා ඒ වැඩේ කරන්නේ. ඇල්ඩිහයිඩ් කීටෝන වල ඒ අපගාමී කාණ්ඩයක් නැහැ නේ ළමයි. එහෙනම් ඒවා මේ දිත්ත බන්ධනේ විවෘත වෙලා චතුස්තරීය ඵලය හැදුනට පස්සේ ආයේ ඒක චතුස්තරීය ඵලයක්ම තමයි. එහෙනම් ආයේ වාට දිත්ත බන්ධනේ ගන්න බෑ. නමුත්
මෙතන හැරයාමී කාණ්ඩයක් තියෙන නිසා හැරයාමී කාණ්ඩයට ඉලෙක්ට්‍රෝන වල දීලා යවනකොට ආයි මේ ද්විත්ව බන්ධනය ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන් කාටද? කාබොක්සිලික් අම්ල සහ ඒවායේ වියත්පන්න වලට. දැන් මම මේක කට කැඩෙනවා කියලා ළමයි එන්නේ CTC ද්විත්ව බන්ධනෝ OH ධන H2 minus දෙක සරියුගල් සරියුගල් දෙකක් තියෙනවා. එන්න මත කොහොමත් යුගලක් තිබුණා. බන්ධන ඉලෙක්ට්‍රෝන වලත් n ටිකයි NH2 වල මේක NH2 minus වල මේ බලන්නකො මේ ලුයිස් රියුක එතකොට දැන් මේකෙන් වැඩි ඉවර වෙන්නේ නැහැ ළමයි. සෝඩියම් ළමයි දක්වා යනවා. ඇමෝනියත් හැදෙනනේ මේ NH2 minus සායනේ මොකද්ද කරන්නේ? මෙන්න මේ ඕ ගන්න. මෙන්න මේ ඕ. එතකොට වැඩි හරියනවා. එහෙනම් ඒක හදන්න බලන්න. CH3C OH NH2 minus මෙයා ගන්න. මේ ඉලෙක්ට්‍රෝන වල ඕවලට දෙන්න. එහෙනම් CH3C බන්ධන O minus ධන NH2 පැහැදිලිද? යාගේ රුකුලක් ළමයි. මෙයා ප්‍රෝටෝනයක් ගන්න නිසා මෙයාගේ රුකුලක් වෙනවා. මේ H+ එක පිට කරන්න. දෙනවා. දෙක අන්න ළමයි ඇමීන කැලලකුත් තියෙනවා ඇමයිඩ කැලලකුත් තියෙනවා මේ සංයෝගයේ මෙතන එච් එකක් එනවනේ එච් එකක් ඇමීන කැලලකුත් තියෙනවා ඇමයිඩ කැලලකුත් තියෙනවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් පිට කරන්නේ ඇමීන නොව ඇමයිඩය නම් මොකද්ද මෙතන එන්නේ CH3CH NH2 එහෙමයි මේක O- Na+ වෙලා ඇමෝනියා නිදහස් කරනවා මොකක්ද ළමයි මේකට කියනවා යූරියා කියලා. හරි ප්‍රසිද්ධ ලෝකේ හරි ප්‍රසිද්ධ සංයෝගයක් යූරියා කියලා කියන්නේ. සුදු පාට කුඩු වශයෙන් තමයි අපිට ගන්න පුළුවන්. පොහොරක්. හොඳ පොහොරක් යූරියා පොහොරක්. තව ඒ බහිස්රාවි ද්‍රව්‍ය වල යූරියා වැඩි ප්‍රසිද්ධයක් තියෙනවා. යූරියා වල සූත්‍රය මේක. යූරියා කියන්නේ ඇමයිඩයක් එක ඩයි ඇමයිඩයක්. තේරෙනවද? ඩයි ඇමයිඩ්. මෙහෙමොත් ඇමයිඩ් කියලා කණේත් ඇමයිඩ් කරලා. ඕක කිසි බයක් නැතුව ඔයා ඉගෙනගත්ත දේවල් වලින් මොකද කරන්න ඕනි? ඉගෙනගත්ත දේවල් වලින් ඉගෙන. මොකද ළමයි ඉන්නේ? මොකක්ද දෙන්නේ? කොහොමද එනවා? NH2 කැල ඇමයිඩ් නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරාම එතන O- Na+ එනවා. මොකක්ද දෙන්නේ? O- Na+ එනවා. හැබැයි ළමයි එහා පැත්තේ මොකක්ද තියෙන්නේ? එහා පැත්තේ NH2 කැලක් තියෙනවා. ඒක ඇමීන නෙමෙයි. ඒකත් ඇමයිඩ් නෙලා මේ ද්විත්ව බන්ධනෝට සම්බන්ධ වෙලා. ඒක ඇමීන නෙමෙයි. ඒකත් ඇමයිඩ්. එහෙනම් ඒකත් තියෙනවා. මොකක්ද දෙන්නේ? O- Na+ එනවා. NH දෙකක් හින්දා දෙකයි ඇමෝනියා පිට වෙනවා. එතන දෙකයි සෝඩි දෙකයි එන්නේ ඔච්චනේ. ඒක එහෙම ලියන්න එපා අවශ්‍ය නැහැ. පාඩ ප්‍රතික්‍රියා තුන්ත කරලා ලියන්න කිව්වොත් එහෙම ලියන්න. ඉතාලි උඩ ලියන්න එපා එතකොට. යූරියා දාන දෙකයි එන්නේ ඔච්ච මේක. මේ මොකද්ද ළමයි? මේ මොකද්ද? හොඳට බලන්න මේ. මේ මොකද්ද මේ තියෙන්නේ කියලා? කාබනේට් අයනය. කාබනේට් අයනයට එන්නේ දෙකක් එකතුලා මේ මොකද්ද මේ තියෙන්නේ? සෝඩියම් සෝඩියම් කාබනේට්. එහෙනම් දවා රතු පෑනක් අරගෙන මෙන්න මේ ප්‍රතික්‍රියා ආයෙ ලියන්න. අද ළමයි
මේ යූරියාව තමයි නේද Na2CO3 ධන දෙකයි ඇමෝනියා. එහෙනම් ළමයි ඇමෝනියා පිට කරන යූරියා මේක ගොඩාක් මේ ගණන් තියෙන යූරියාත් එක්ක සම්බන්ධ ළමයි යූරියා කුහර සාම්පලයක් අරගෙන NaOH දාලා දමා නැට වූ විට වායුවක් පිට වියේ පිට වූ වායුව එකතු කරගෙන ඒ වායුව 1 mol d HCl හරහා යවූ විට මෙච්චරක වේ වුණා. එන යූරියා ප්‍රතිශතය හරියට මෙන්න ප්‍රතික්‍රියාව. යූරියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකක් එක්ක සෝඩියම් කාබනේට් දාලා දෙකයි මොන එක දාන්න තියෙනවා. අන්න නෝගනික් වලට ආවේ. මේ සෝඩියම් කාබනේට් කියන එක තමයි අකාබනික විදියට ගන්න. මේක කාබනික කියලා. දෙන්න. මේක වැඩක් නෑ වාට. වැඩක් නැත්නම් නෑ. අපි ඕනනම් ප්‍රාථමික ද්විතීකත් මම ඕනනම් දෙන්නම් ඔයාට තේරෙනවද? ඒක ගැටලුවක් නෑ අද. ඊට පස්සේ ලියන්න ජලීය NaOH සමග ජලීය NaOH සමග ද්විතීක සහ තෘතීක ඇමීනද ජලීය NaOH සමග ද්විතීක සහ තෘතීක ඇමයිඩද ඇමයිඩද ජලීය NaOH සමග ද්විතීක සහ තෘතීක ඇමයිඩද ජල විච්ඡේදනය වන අතර ඇමෝනියා පිටවන්නේ නැත. හතරනේ. NH වෙනුවට ළමයි තියෙනවා දැන් ආර කාණ්ඩයක්. තේරුණාද? NH2 වල N වල ආර කාණ්ඩ දෙකක් තියෙනවා. තේරුණාද? දානවා ජලීය NaOH දාලා රත් කරනවා. තේරුණාද? මේවා මතක තියන්නේ අරක ද්විතීක ඇමයිඩ් මේක තෘතීක ඇමයිඩ් නැත්තම් what කියන්නේ N ආදේශිත ඇමයිඩ් කියලා කියන එක. N ආදේශිත ඇමයිඩ් කියලා තෝරට කියනවා. ජලීය NaOH දාලා රත් කරනවාමයි මොකක්ද වෙන්නේ? ඇමයිඩේ ජල විච්ඡේදනය වෙලා මේ කාබොක්සිලේට් අයනේ ඇමෝනියයිනි පිට වෙන්නේ. එතන ඇමෝනියා නෙවෙයි පිට වෙන්නේ ප්‍රාථමික ඇමීනය පිට වෙන්නේ. CH3CO Na+ දාන. ඔයාලට මතකයි නේද ඉස්සෙල්ලා ප්‍රාථමික ඇමයිඩේ තිබුණ NH2 නේ ළමයි. NH2 එකට එක H එකක් ඇවිල්ලා එක ප්‍රෝටෝනයක් යන්ත්‍රණය මතකයි නේද? එක ප්‍රෝටෝනයක් දැහැගෙන එක NH3 වුණා. මේකත් එක ප්‍රෝටෝනයක් ගත්තාම CH3NH2 බවට පත් වෙනවා. මොකද්ද? CH3NH2 ගේ යන්ත්‍රණය පුළුවන්. මට මේකේ යන්ත්‍රණය ඕනේ. තේරුණාද? මේ උඩ එකේ යන්ත්‍රණය ලියන්න ඉඩ තියන්න. උඩ එකේ යන්ත්‍රණය ලියන්න ඉඩ තියෙනවා. මට ෆොටෝ එකක් ගහලා එවන්නකො. මේ තේරුණාද කියලා බලන්න පුළුවන්. යට එක. යට එකෙත් මේකේ කාබොක්සිලේට් අයනය හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? CH3C low minus Na+. එතන මොකද්ද වෙන්නේ තමයි? ඒකේ වෙනුවට CH2CH3 එකයි CH3 එකයි සම්බන්ධ වෙලා තියෙනවා. තව H එකක් එකතු වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ තමයි? ධන N CH2CH3H CH3 දෙමනේ. මේක ද්විතීක ඇමීනයක්. මේක ප්‍රාථමික ඇමීනයක්. හරි. ඉතින් ෆොටෝ එකක් ගහලා එවන්න ඔයාලට තේරෙනවද කියලා මට බලන්න පුළුවන්. හරි. ලියාගන්න 5.3.2 ලියාගන්න. 5.3.2 ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය 5.3.2 ලියාගන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය හරිද ළමයි? ළමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් ඇමයිඩ් ඔක්සිහරණය කරන්න පුළුවන් ඇමීනයක් බවට පත් වෙනවා. මේක ඔයාලට පොඩ්ඩක් පුරුදු නැති ඒ වුණත් ලියාගන්නකො
ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ප්‍රාථමික ඇමීන බවට ඔක්සිහරණය කරයි. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ප්‍රාථමික ඇමීන බවට ඔක්සිහරණය කරයි. ද්විතීක ඇමයිඩ ද්විතීක ඇමීන බවට ඔක්සිහරණය කරයි. ද්විතීක ඇමයිඩ ද්විතීක ඇමීන බවට ඔක්සිහරණය කරයි. තෘතීක ඇමයිඩ තෘතීක ඇමීන බවට ඔක්සිහරණය කරයි. මම කිව්වා ළමයි මෙතන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් H2O කියලා ඉස්සර පාවිච්චි කරේ එහෙම තමයි. හරිද? ළමයි මොකද්ද දන්නවද වෙන්නේ? මෙන්න මේක H2 දෙකක් බවට පත් වෙනවා. මේක H2 දෙකක් බවට පත් වෙනවා. එතකොට මොකද්ද? CH3 CH2 NH2. මේකේ යන්ත්‍රනේ නෑ අපිට. මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වල යන්ත්‍ර හම්බුන්නේ නෑ එකක්වත් ළමයි. හැබැයි ඒක පහර දෙන්නේ H- කියන නියුක්ලියෝෆයිල්. තේරුණාද? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වල හයිඩ්‍රයිඩ් අයින නැත්නම් H- කියන නියුක්ලියෝෆයිල් එක තියෙන. එයාට පුළුවන් මෙතෙන්ට පහර දෙන්න. එහෙම තමයි යන්ත්‍රනේ සිද්ධ වෙන්නේ. තේරුණාද? හා. ප්‍රාථමික ඇමීන. දෙක අපි ගමු ද්විතීක ඇමීන. එම අයිඩියා. H අපි ගමු තෘතීක ඇමයිඩයක්. CH2 CH3 CH3 plus H2 plus H2 වදින්න තමයි CH3 අරක H දෙකක් කරන්න පිට බඳව දෙකක් කරන්න මේ කැඩෙන්නේ නැහැ මේ සංයෝග කැඩෙනවද? කැඩෙන්නේ නැහැ. ඒක ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ තේරුණාද? එස්ටර් වල හොඳට මතක තියාගන්න ළමයි එස්ටර් වල අපි දැන් කතා කරාම කලින් එස්ටර් වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් සංයෝගය කැඩුනා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එකත් සංයෝගය කැඩුනා. මෙතන එහෙම නැහැ මේගොල්ලෝ මේ ඇමයිඩ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සංයෝගය කැඩුනා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සංයෝගය කැඩුනා. නමුත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක සංයෝගය කැඩෙන්නේ නැහැ. ඒ සංයෝගෙම ඔක්සිහරණය වෙන එක වෙන්නේ. එතන කාරණා දෙකක් හොඳට තේරුම් ගන්න. හරි. දැන් ඔයාලට හිතෙනවා මේ දිත්ත බන්ධන ඕ කියන කෙලින්ම H දෙකක් බවට පත් කරන්න අපිට සින්කේජ් සාන්පෙස්සියල් දාන්න පුළුවන්. තේරුණානේ? ඉතින් ඒක දාලා කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා පොඩ්ඩක් දුරට මේකේ ප්‍රතික්‍රියා ගොඩක් අපි ලියාගමු නේ. මේ ගොඩක් දේවල් තියෙන අපිට කතා කරන්න. ගොඩක් දේවල් නේ. මේ ඔළුවට යන්න ඕනේ මේ ප්‍රතික්‍රියාවේ ස්වභාවය. මේ ප්‍රතික්‍රියාවේ ස්වභාවය මම කියනවා මම මේ අන්තිම හරිය මේ හරිය උගන්වන්නේ තමයි ගොඩක් පරිවර්තන වලට මේ වෙන ගොඩක් පරිවර්තන වලට එනවා. ඒක තමයි මේ නව ප්‍රවණතාව. නව ප්‍රවණතාව ළමයි මේවෙන් එහෙම ලස්සන පරිවර්තන හදන්න පුළුවන් මේ සංයෝගය කඩලා යනවා. දැන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර සහ H+H2 දානවා. දැන් මේක මොකක්ද ළමයි? මේක ඇමයිඩ කෑල්ලක්. අරක කීටෝන කෑල්ලක්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් කීටෝන කෑල්ල ඇල්කොහොලයක් බවට පත් වෙනවා. මොකක්ද වෙන්නේ? CH3 CHOH බවට පත් වෙනවා. මේ කෑල්ල ඇමයිඩ කෑල්ල ඇමීනිය බවට පත් වෙනවා. ඒක මොකක්ද වෙන්නේ? CH2 CH2 H2 තේරුණානේ? ආ. ඊළඟ හරි. ඊට පස්සේ පහ
පහ. අපි බලමු මේකට සෝඩියම් බ්‍රෝමෝහයිඩ්‍රයිඩ් දැම්මොත් මොකක්ද වෙන්නේ? අපි බලමු මේකට සෝඩියම් බ්‍රෝමෝහයිඩ්‍රයිඩ් දැම්මොත් මොකක්ද වෙන්නේ? BaBH4 ethanol. සෝඩියම් බ්‍රෝමෝහයිඩ්‍රයිඩ් දැම්මොත් ළමයි ඇමයිඩ කැලලට මොකවත් වෙන්නේ නැහැ. මොකද සෝඩියම් බ්‍රෝමෝහයිඩ්‍රයිඩ් මගින් කාබොක්සිලික් අම්ල හෝ කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න ඔක්සිහරණය නොවේ. නමුත් ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය වෙනවා. එහෙනම් මෙතන මොකද්ද ළමයි? CH3CH OH CH2 මේක තියෙනවා එහෙනම්. මේක එහෙමම තියෙනවානේ. කප්ලියාගන්න. කප්ලියාගන්න. හරිද? හයි. මෙහෙන් කාබොක්සිලික් කැලලක් තියෙනවා. මෙහෙන් ඇමයිඩ කැලල. හරි කාබොක්සිලික් මෙහෙන් ඇමයිඩ කැලල. එතන දානවා මිතින් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර plus H2 කාබොක්සිලික් කැලල ඔක්සිහරණය වෙනවා ඇමයිඩ කැලල ඔක්සිහරණය වෙනවා මොකක්ද වෙන්නේ CH2 OH CH2 CH2 NH වෙනවා ඒවා නියමයි මේ ටික අපි ටික වැඩිපුර කරනවා ටික වැඩිපුර අපි කරමු ඔළුවට යන්න මේ ටිකේ වෙනස්කම් ටික අඳුර ගන්න තේරෙනවද මෙතන වෙනස්කම් ටික ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සහ සෝඩියම් බ්‍රෝමෝහයිඩ්‍රයිඩ් වල වෙනස්කම් ටික සේම කාබොක්සිලික් අම්ල එස්ටර ඇමයිඩ වල ටිකක් අඳුර ගන්න ඕනේ නේද 6 හරි 7 හතට මේක දැම්මොත් මොකක්ද වෙන්නේ? හතට දැම්මොත් ළමයි එස්ටරයක් තියෙනවා එහා පැත්තෙන් මේ පැත්තෙන් ඇමයිඩ කැලලක් තියෙනවා. එතකොට ඇමයිඩ කැලල ඇමීනි බවට පත් වෙනවා. එස්ටරේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් මොකද වෙන්නේ? කැඩිලා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් කැඩිලා ඇල්කොහොලයක් එනවා. අර එහෙමත් තියෙන්නේ ඇල්කොහොලයක්. තේරුණාද? එහෙනම් මෙයාගේ ඇල්කොහොල කැලල හරි. හැබැයි තව ඵලයක් හැදෙනවා කවුද? CH3 OH කියන ඵලය හැදෙනවා. කවුද හැදෙන්නේ? CH3 OH කියන ඵලය හැදෙනවා. අපි ගමු 8ට CH3O H2 C කීටෝන කැලල ether plus H2 ඉතින් ඔයාලා හරියට ඉගෙන ගන්න ළමයි නම් මොකද කරන්නේ මේක නවත්තලා වීඩියෝ එක උත්තරේ ලිය මේක නවත්තලා උත්තරේ ලියලා ආයෙ චෙක් කරලා බලන්න ඕනේ හරියට දැන් මෙතන තියෙනවා එන්නාදිසිත ඇමයිඩ කැලලක් නැත්නම් ද්විතීයික ඇමයිඩ කැලලක් මෙතන කීටෝන කැලලක් මෙතන එස්ටර කැලලක් තියෙනවා එතකොට ඔක කොහොමද ළමයි යන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් ඔක්සිහරණය කරන්න පුළුවන් මොකද්ද මේ කැලල එස්ටර කැලල ඔක්සිහරණය වෙන ඇල්කොහොලයක් දෙනවා අරයත් ඇල්කොහොලයක් දෙනවා එහෙනම් කවුද හැදෙන්නේ CH3OH එකක් දෙනවා ඒක දෙන්නේ මෙන්න මෙයා මේකත් ඔක්සිහරණය වෙනවා එහෙනම් මොකද්ද ළමයි CH2 OH බාට පත මේ කාබන් මේ කැලල CH2 එක එහෙමම තියෙනවා මේකත් මොකක්ද දෙන්නේ OH එකක් බාට පත් වෙනවා මේකත් OH එකක් බාට පත් වෙනවා මේක එහෙමම තියෙනවා මේක H දෙකක් බාට පත් වෙනවා CH2 බාට පත් වෙනවා ඊට පස්සේ මේක NH CH3 බාට පත් වෙනවා මේක හොඳට තේරුම් ගන්න ළමයි හොඳට තේරුම් ගන්න මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් එස්ටරේ ජල විච්ඡේදනය වෙලා කැඩුනා එස්ටරේ කැඩුනා නමුත් ඇමයිඩ කැඩුනද මෙතනින් මෙතන එහෙම කැඩිලා මේක දෙන්නේ නැහැ මේක එහෙමමයි දෙන්නේ තේරෙනවද නියමයි නියමයි
හරිද? ඔක 8නේ 8. 8 අපි ඔකට දාමුද සෝඩියම් බ්‍රොමෝහයිඩ්‍රයිඩ් වගේ එකක්. මේකට දාමු අපි සෝඩියම් බ්‍රොමෝහයිඩ්‍රයිඩ්. මේ BH4 එතන මේක 9 ගන්න. දැන් 8 ලිව්වයි ළමයි. 8 9. අපි මොකද්ද ළමයි වෙනස? සෝඩියම් බ්‍රොමෝහයිඩ්‍රයිඩ් වලට එස්ටරේ කඩන්න බෑ. එස්ටරේ කඩන්න බෑ නේද? එස්ටරේ ලියන්නේ දැන්. මේ පැත්තේ එස්ටරේ ලියන්නේ මොකද්ද? එස්ටරේ කඩන්න බෑ. සෝඩියම් බ්‍රොමෝහයිඩ්‍රයිඩ් එක පුළුවන් කීටෝන කැල්ල කරන්න පුළුවන්. කීටෝන කැල්ල කිසි ගැටලුවක් නැහැ. කීටෝන කැල්ල කරන්න. හැබැයි ඇමයිඩ කැල්ල කරන්නත් බෑ. ඇමයිඩ කැල්ල කරන්නත් බැරි. හින්දා මේක මොකද වෙන්නේ? ඇමයිඩ කැල්ල තියෙනවා. එස්ටර් කැල්ලක් තියෙනවා. ඇමයිඩ කැල්ලක් තියෙනවා. කීටෝන කැල්ල විතරක් ඔක්සිහරණය කරලා. වෙනවා සෝඩියම් බ්‍රොමෝහයිඩ්‍රයිඩ්. අපි ගමු 10. අපි ගමු දැන් අලුත් සංයෝගයක්. අපි ගමු අලුත් සංයෝගයක් නෙවෙයි. අපි ගමු මෙන්න මේකත් මෙතෙන්ට ඔළුවට දා ගන්නවා. සිං සංරසය සහ සාන්ද්‍ර HCl. සිං සංරසය සහ සාන්ද්‍ර HCl වලින් කරපු වැඩේත් ඔයා දැනගන්න ඕන එකක් තියෙනවා ළමයි. මොකක්ද ඔයා දැනගන්න ඕනි? ළමයි මේක ලියන්න එපා පොඩ්ඩක් නේ. සිං සංරසය සාන්ද්‍ර HCl කියලා කියන්නේ ළමයි ඔක්සිහරණයක් කරන්න පුළුවන් කීටෝන කැලල ඇල්ඩිහයිඩ් කැලල ඔක්සිහරණය කරන්න පුළුවන්. H දෙකක් දෙනවා. යාගේ මොකද දෙන්නේ? H දෙකක් දෙනවා. සිං HG සාන්ද්‍ර HCl වලට ඇමයිඩ් ඔක්සිහරණය කරන්න බෑ. ඒකට තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙන්නේ. කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය කරන්න. දැන් මෙන්න මෙයා විතරක් ඔක්සිහරණය කරලා එතෙන්ට දෙනවා H දෙකක් ළමයි. එතෙන්ට දෙනවා H දෙකක්. පටල ගන්න එපා. වාට හිතේ දැන් මෙතනත් මේ H දෙකක් මේ දුන්නේ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මම ඇමයිඩ් කැලේ මෙතන H දෙකක් දුන්නේ. වාට හිතෙයි ඉතින් සිංක් HG සාන්ද්‍ර HCl වලින් කරන්නේ H දෙකක් දෙන එකයි. එහෙනම් මෙතෙන්ට සිංක් HG සාන්ද්‍ර HCl දාලා මේක H දෙකක් කරන්න පුළුවන් කියලා වාට හිතෙනවා ඉස්සරහට. මම මේ මටත් ඒ කාලේ හිතුණු දේවල් මේ වාට කියන්නේ සහ පන්ති කරනකොට ගොඩාක් ළමයින්ට හිතෙන වැරදි පැත්තට යන්නේ මේ තියෙන්නේ. තේරුණා? එහෙනම් ළමයි කාබොක්සිලික් අම්ලයට පත් වෙන්නේ නැත. මේක CH2 බවට පත් වෙනවා. ඇමයිඩ කැලලත් කිසිවක් වන්නේ නැත. ඇමයිඩේට කිසිවක් වන්නේ නැහැ. තේරුණා? යාලා. අපි මේකටත් දාමු සිංක් සංරසය. සිංක් HG සාන්ද්‍ර HCl දාන්න. කීටෝනියක් කිසිවක් වන්නේ නැත. අන්න ළමයි හොඳට තේරුම් ගන්න. සිංක් HG සාන්ද්‍ර HCl දැම්මහම දැන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සෝඩියම් බ්‍රොමෝහයිඩ්‍රයිඩ් දැම්මහම කීටෝන කැලේ OH එකක් එනවනේ. සිංක් HG සාන්ද්‍ර HCl වලින් එන්නේ මොකද්ද ළමයි? H දෙකක් එන්නේ. මොකක්ද එන්නේ? H දෙකක් එන්නේ. මේක මේ ටික වෙනස් වෙන්නේ නැහැ ටික කියන්නේ. පැහැදිලි නේද? ගොඩාක් ලිව්ව එකට ගොඩාක් වැදගත් නිසා ගොඩාක් ලිව්වා. යන්න 5 3 3 ලියන්න 5 3 3 5 3 3 ලියන්න ඇමයිඩ විජලනය ඇමයිඩ විජලනය මේක අලුත් එකක් කියන්නේ මේ ඔයාලට අලුත් එකක් තේරෙන අලුත් එකක් ඔයාලට දෙන්නේ නැහැ නැත්තම් මේ සිලබස් එකට අලුත් එකක් නෙවෙයි අල්ලලා ගන්න ඇමයිඩ P2O5 සමග රත් කළ විට මොකද්ද P2O5 සමග රත් කළ විට සයනයිඩේ බවට විජලනය වේ. පාතලික ඇමයිඩ් හොඳ CH3 CN බවට CH3 CN
තමයි කාබන් ගාන වෙනස් වෙන්නේ නේද? මේ සයනයිඩ් වල කාබන් එකක් තියෙන්නේ ළමයි. මෙතන කාබන් එකයි මෙතන කාබන් එකයි කාබන් දෙකයි අමයිඩ් තියෙන්නේ. එහෙනම් මෙතනත් කීයද? කාබන් එකයි කාබන් එකයි. මෙන්න මේ කෑල්ල තමයි සයනයිඩ් වෙන්නේ. මොකද්ද? මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල වක් කරනවද? සයනයිඩ් එකක් බාට පත් වෙන එක තමයි එතෙන් මේ රවුම් අරෝමේ වැඩක් නැහැ. මේ ප්‍රතික්‍රියා ලියාගන්න. අවශ්‍ය නම් පැට පෑනකින් මම රවුම් කරලා දුවත් කමන්නේ. මේ කෑල්ල තමයි සයනයිඩ් එක බාට පත් වෙන්නේ. අපි ගමු ලස්සනට බෙන්සමයිඩ් ගමුද? බෙන්සමයිඩ් වලට 25 දාලා බෙන්සමයිඩ්. මේ ජලාණුකුත් පිටත් වෙනවා නම් ඒකත් අපි ලියන්න ඕන. ජලාණුකුත් හැදෙනවා. එකත් ලියන්න. ජලාණුකුත්. ඊළඟට අන්තිම කියන්නේ ඊළඟ එක 5 3 4 ලියාගන්න. 5 3 4 මාතෘකාව. NaNO2 සාන්ද්‍රසිය පාරණතුල HNO2 සමග ප්‍රතික්‍රියාව එහෙම ලියාගන්න. පහතුම හතරම ලියන්නේ NaNO2 ඇලිටක් HCl පාරණතුල ලියාගන්න HNO2 සමග ප්‍රතික්‍රියාව ලියාගන්න. ලියාගන්න. ප්‍රාථමික ඇමයිඩ් HNO2 සමග අනුරූප කාබොක්සිලික් අම්ලය ලබා දෙමින් ප්‍රාථමික ඇමයිඩ් HNO2 සමග අනුරූප කාබොක්සිලික් අම්ලය ලබා දෙමින් N2 නයිට්‍රජන් N2 පිට කරයි ඇමීනද ප්‍රාථමික ඇමීනද මෙම ප්‍රතික්‍රියාවම සිදු කරයි යන ප්‍රාථමික ඇමීනද මෙම ප්‍රතික්‍රියාවට පිළිතුරු දක්වයි. ප්‍රාථමික ඇමීනද මෙම ප්‍රතික්‍රියාවට පිළිතුරු දක්වයි. එහෙම කියලා අපි ඇමීන ගැන කතා කරන්නේ ළමයි. ඇමීන කියන්නේ නයිට්‍රජන් අඩංගු සංයෝගයට ඊළඟ පාඩමේ තමයි අපි කතා කරන්නේ. මේ 10 වෙනි පාඩම කුඩා පාඩමක්. තව එකක් ලියා ගන්නකොට මේ HNO2 ළමයි ඉතින් අස්ථායි කෙනෙක් HNO2 වියෝජනය වෙලානේ. ඒක නිසා අපි එක ගන්න මොකක් කියලා ළමයි. HNO2 එවෙලේ හදාගන්න. HNO2 එවෙලේ හදාගන්නේ කොහොමද? NaNO2 වලට අම්ලයක් දානවා නේ. NaNO2 වලට HCl දානවා. හරි. ලියා ගන්න අපි ප්‍රතික්‍රියා ලියනවා. CH3C වදනේ ඇල්කොහොල් නේ කාබොක්සිලික් අම්ල දාන N2 තව පළ හැදෙනවානේ ජලාණුවක් කියම මම එකක් ලියනවා දාන මේ C ඒක තමයි හරියම එකනේ Na1Cl එකයි Na1Cl එකයි HNO2 එකේ නයිට්‍රජන් එකයි මේ නයිට්‍රජන් එකයි එකතු වෙලා N2 බවට පත් වෙනවා. තේනවා. H එකයි O දෙකකුයි තියෙනවා. ඒතර OH එකයි තමයි. හරි. හරි නේද ළමයි?
ඒ පාඩම ඉවරයි ළමයි. ඔක්සියඩම් කාබන් සංයුග ඉවරයි. දැන් ලියාගන්න ළමයි බඩු. මාතෘකාව ලියාගන්න ලොකු පාඩමකට මාතෘකාව මොකද්ද ළමයි? නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග කාලච්ඡේද 13යි. මොකද්ද? යුනිට් 10 10 වන ඒකකය නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග කාලච්ඡේද 13යි. කාලච්ඡේද 13යි. ඒකට ලියාගන්න පොඩි වාක්‍යයක් ලියාගන්න. හරි. යන් නයිට්‍රජන් අඩංගු සුලභ කාබනික සංයෝග ලෙස නයිට්‍රජන් අඩංගු සුලභ කාබනික සංයෝග ලෙස ඇමීන සහ ඇමයිඩ සලකයි. ඇමීන සහ ඇමයිඩ සලකයි. මීට අමතරව ඇනිලීන්ද ඇනිලීන් වලින් ව්‍යුත්පන්න වන ඩයසෝනියම් ඇනිලීන් වලින් ව්‍යුත්පන්න වෙන ඩයසෝනියම් ලවණද නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග වේලේ. නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග වේ. තවද නයිට්‍රයිල කියන්නේ ළමයි සයනයිට් තියෙන කෑල්ල. සයනයිට් තියෙන කාබනික සංයෝග වලට කියනවා නයිට්‍රයිල්. ඒගොල්ලන්ගේ නාමකරණය අපිට තිබුණෙත් නෑ. තේරුණා? නයිට්‍රයිල වල IUPAC නාමකරණය අපිට තිබුණේ නෑ. තේරුණා? තවද නයිට්‍රයිල වලද N අඩංගුවේ හරි. ලියාගන්න අංක 1 මාතෘකාව. දැන් අපි අංකක දාගෙන යන්නේ ළමයි. ලියන අංක 1 මාතෘකාව අපි මුලින්ම ඇමීන වලට එහෙනම් ලියාගන්න ළමයි මොකද්ද? ඇමයින නැත්තම් ඇමීන. එතකොට ළමයි ඇමීන ව්‍යුත්පන්න වෙන්නේ කාගෙන්ද? ඇමෝනියාගෙන්. ඇමීන ව්‍යුත්පන්න වෙන්නේ ඇමෝනියා. NH3 වල H එකක් වෙනකොට R කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නා. එහෙනම් R කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඒක ලස්සනට විගහලා දක්වමු. ඒකට ලස්සනයි. ඒකට CH3 කාණ්ඩය නැත්නම් R කාණ්ඩය. ඒක කියන ප්‍රාථමික ඇමීන කියලා. CH3 කාණ්ඩ දෙකක් නැත්නම් R කාණ්ඩ දෙකක්. CH2 ඒකට කියනවා ද්විතීයික ඇමීන. ඊපස්සේ කියනවා CH3 CH3 මේකට කියනවා තෘතීයික ඇමීන. ඊපස්සේ තව CH3 එකක් සෙට් වෙනවා චතුර්ථ ඇමෝනියම් ලවණ කියලා කියනවා. මම මේ CH3 ව 3ක්. නෙවෙයි 4ක්. CH3 4යි. මේකත් අපිට අඳින්න පුළුවන් view එකම අඳිමුනේ. CH3 මේ CH3 ම වෙන්න ඕනේ නැහැ වෙන එකිනෙකට වෙනස් කාණ්ඩ තියෙන්න පුළුවන්. මෙතන දාන ආරපණනේ. ඔක තියෙන්නේ තව කවුරු හරි මේ චතුර්ථ ඇමෝනියම් ලවණ හදනකොට තව කවුරු හරි ආයනයක් එක තියෙන Cl අන්නත් ඇමෝනියා ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන. තේරුණාද? ලියා ගන්න. ඇමෝනියාහි H පරමාණුව වෙනුවට ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩ ආදේශ දීමෙන් ඇමීන ව්‍යුත්පන්න වේ. එන්ට සම්බන්ධ වූ ඇල්කිල් කාණ්ඩ ගණන මත මේවා ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික ඇමීන ලෙස ආකාර 3කි. එන්ට සම්බන්ධ වූ ඇල්කිල් කාණ්ඩ ගණන මත මේවා ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික ලෙස
ඇමීන ආකාර තුනකි. චතුර්ථයක තියෙන වෙලේ ලියුණ ඒකට කාරණා හතරයි. චතුර්ථක ඇමීනස ආකාර තුනක. ඊළඟ ඡේදයට ගන්න. ඇමෝනියාහි H පරමාණු තුනෙන් එකකට ඇමෝනියාහි H පරමාණු තුනෙන් එකකට ඇල්කිල් කාණ්ඩයක් ආදේශ වී ඇති විට ප්‍රාථමික ඇමීනද ඇමෝනියාහි H පරමාණු තුනෙන් එකකට ඇල්කිල් කාණ්ඩයක් ආදේශ වී ප්‍රාථමික ඇමීනද H පරමාණු දෙකකට ඇල්කිල් කාණ්ඩ දෙකක් ආදේශ වී H පරමාණු දෙකකට ඇල්කිල් කාණ්ඩ දෙකක් ආදේශ වී ද්විතීක ඇමීනද H පරමාණු තුනටම ඇල්කිල් කාණ්ඩ තුනක් ආදේශ වී H පරමාණු තුනටම ඇල්කිල් කාණ්ඩ තුනක් ආදේශ වී තෘතීක ඇමීනද ව්‍යුත්පන්න වේ. තෘතීක ඇමීනද ව්‍යුත්පන්න වේ. තේරුණා? යාන සැලකිය යුතුයි. ඇල්කිල් හේලයිඩ් සහ ඇල්කොහොල මෙන් නොව ඇමීන ප්‍රාථමික ද්විතීක සහ තෘතීක ලෙස වර්ගීකරණය වන්නේ කාබන් පරමාණුවට අණුව නොව නයිට්‍රජන් මත ඇති ඇල්කිල් ගණන අණුවය කාබන් පරමාණුවට අණුව නොව නයිට්‍රජන් මත ඇති ඇල්කිල් කාණ්ඩ ගණන අණුවය. ඒකෙන් ළමයි දැන් ඇල්කිල් හේලයිඩ් වලයි ඇල්කොහොල වලයි ද්විතීක තෘතීක ප්‍රාථමික බව බැලුවේ කාබන් පරමාණු දිහා බලන්න මේ බලන්න. OH CH3H CH3CH කාබන් පරමාණුවට බැඳුණු ඇල්කිල් කාණ්ඩ ගණනව තමයි ඒක ප්‍රාථමික ද්විතීක තෘතීක. මේක ප්‍රාථමික මේක මෙතිල් මේක ප්‍රාථමික මන් ද්විතීක එක ඇදලා නැහැ මේක තෘතීකනේ. කාබන් වලින් තමයි ඒක බලන්නේ. කාබන් මත තියෙන අනිත් ඒවා මත. ඇල්කිල් හේලයිඩ්ත් එහෙමයි කාබන් මත. මෙතන එහෙම නෙවෙයි ළමයි බලන්නේ නයිට්‍රජන් මත තියෙන ඇල්කිල් කාණ්ඩ ගන්න. නයිට්‍රජන් මත තියෙන. හරි අපි මේවා එහෙනම් ලියාගමු අදගමු. මේකට ලියන්න ඇමෝනියා ලියාගන්න මේක ඇතුලේ මේක ඇඳලා ඇමෝනියා කියලා ලියාගන්න. මේක ඇතුලේ ලියාගන්න මෙතිල් ඇමීන්. මේක එතිල් මෙතිල් ඇමීන් කියලා කියනවා. එතිල් මෙතිල් ඇමීන් කියනවා. නැත්නම් අපි මේකට තුනක් දැම්මොත් මේකට කියනවා ඩයිමෙතිල් ඇමීන්. මොකද්ද? ඩයිමෙතිල් ඇමීන්. මේකට කියනවා මොකද්ද? ट्राइमेथिलैमीन. ළමයි මේ හැම එකේම දැන් මේක ලියා ගන්නකොනේ. මේක ලියාගෙන ඇමෝනියා කියලා ලියාගන්න. මේක යටට ලියාගෙන ඇමෝනියා. මේක යටගෙන ලියාගන්න මෙතිල්ඇමීන් මොකද්ද? ප්‍රාථමික ඇමීන කියලා. මොකද්ද? ප්‍රාථමික ඇමීන. මේක යටතේ ඩයිමෙතිල්ඇමීන් මොකද්ද? ද්විතීක
ඇමීන මේක ලියාගෙන යටින් යන්න ත්‍ෘතීක ඇමීන මේකේ නම් ලියන්න අවශ්‍ය නැහැ තේරුණා ත්‍ෘතීක ඇමීන මේක යටතේ ලියාගෙන මොකද්ද චතුර්ථ ඇමෝනියම් ලවණ මේක යටතේ ලියන්න චතුර්ථ ඇමෝනියම් ලවණ පැහැදිලි නේ චතුර්ථ ඇමීන ලවණ තව එකක් තියෙනවා ඇනිලීන් ගමු දෙන්න ඇනිලීන් ඒකනේ N මෙතිල් ඇනිලීන් මෙතිල් ඇනිලීන් CH3 දෙක සෙට් වෙනවා කියන NN ඩයිමෙතිල් ඇනිලීන් කියලා ඒක එච්චරම වැදගත් නෑ ලියාගන්න මේ දෙකත් ඇඳගන්න හරි එතකොට මේක ළමයි මේකේ ඇමෝනියා වලට එක කාණ්ඩයෙන් ඇමෝනියා වලට එක ඇරිල් කාණ්ඩයෙන් නිසා ඒක මොකද වැටෙන්නේ ඒක වැටෙනවා මොකද ප්‍රාථමික මොකද ඇරෝමැටික් ඇමීනියක් විදිහට නේ ගන්න මේක මොකද මේක ද්විතීක ඇරෝමැටික් ඇමීන දැන් මේකට CH3 කාණ්ඩ තව දෙකක් නෑ ඒකට කියනවා තෘතීක ඇරෝමැටික් ඇමීන කියලා ඒකට අපි කියනවා N කමාවක් කියන ඉර ඩයිමෙතිල් ඇනිලීන් කියලා කියනවා හරි ඔය දෙකත් අතලග හරි හරි ළමයි අපි ඒක එතනින් නතර කරමු